සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහැවත් පිරිස සූදානම් වෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් මමා මහ නිවනින් සැනසීමේ පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ 10 වෙනි වූ දණ්ඩ වර්ගයේ සංග්‍රහ වෙන අවසාන ගාථා රත්නය. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති සුබ්බතා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සුක සාමණේරයන් වහන්සේ නිසා. භික්ෂූන් වහන්සේලා අහපු පැනයකට පිළිතුරු සපයන්න. පින්නතුනි, මේ ගාථා රත්නයේ දේශනා කළ හේතුව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කළොත්, සවැත් නුවර ඊටාම ධනවත් පවුලක එක දරුවෙක් ඉපදුනා. ඒ දරුවා මව්පියන්ගේ කුසට ආපු දවසේ ඉඳලා, අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා ඒ පවුලේ අයට ලොකු සැනසීමක් තිබ්බා. යම් කරදර කම්කටොළු තිබුණා නම් ජීවිතේ ඒ සියල්ලම අයින් වෙලා ගියා. ගෙදර ඉන්න සියලු දෙනාම සැපයෙන් සැපයටපත් වුණා. සරියුත් මහරහතන් වහන්සේ මේ දායක කුලයට නිතරම පිණ්ඩපාතේ වඩිනවා. ඒ නිසා මහරහතන් වහන්සේත් එක්ක මේ දායක පිරිසගේ ලොකු බැඳීමක් ලෙන්ගතුකමක් තිබුණා. මේ කුමාරයා කුසට ඇවිල්ලා හිටපු දරුවා ඉපදුනාට පස්සේ ඒ කුමාරයාට නමක් තියන්න සරියුත් මහරහතන් වහන්සේට ආරාධනා කළා. සාමාන්‍යයෙන් මේ කුමාරයාගේ ජීවිතේ මංගල්‍යයන් එළඹුණ යම් මොහොතක් තියෙනවද? ඒ හැම දවසකම 500ක් භික්ෂූන් වහන්සේලා වැඩමවලා ඒ මව්පියෝ දන් දුන්නා. මංගල්‍යයන් කියලා කියන්නේ නන් තැබීමේ මංගල්‍යය. අද කතා කරන හැටියට කෙස් කැපීමේ මංගල්‍යය, ඉඳුල් කට ගෑමේ මංගල්‍යය, අකුරු කියවීමේ මංගල්‍යය. මේ වගේ දේවල් ගොඩාක් අපේ ජීවිතවල තියෙනවා. මේ කුමාරයා සම්බන්ධයෙන් එහෙම දවසක් යෙදෙන හැම දවසකම භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. මේ නන් තබන දවසෙත් සංඝයා රැස් කරවලා මේ කුමාරයා කුසට ආපු දවසේ ඉඳලා
සිදුවෙච්ච වෙනස්කම් පවුලේ ඇතිවෙච්ච ස්වභාවය ශරීයත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරලා පුතාට නමක් තියන්න කියලා කිව්වා. ශරීයත් මහරහතන් වහන්සේ තමයි නම යෝජනා කරන්නේ. මොකද්ද මහරහතන් වහන්සේ යෝජනා කරපු නම? සුඛ කුමාර. අම්මගේ කුසට ආපු දවස් ඉඳලා පවුලේ අය සැපවත් වුණා කියවනේ. එහෙනම් සුඛ කුමාර කියලා නම තිබ්බා. දැන් ඉතින් කුමාරයා බොහෝම නිරෝගීව වැඩෙනවා. දැන් අවුරුදු 7ක් විතර වයසයි. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ නිතර මුණ ගැහෙන නිසා රහතන් වහන්සේ එක්කත් මේ කුමාරයා බොහොම ලෙන්ගතුයි. අවුරුදු 7ක් විතර වයසට එනකොට මව්පියන්ට කතා කරලා කියනවා මමත් සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වෙන්න කැමතියි. බුද්ධ ශාසනය මහාන වෙන්න කැමතියි කියලා කියනවා. මව්පියෝ ඒ කාරණාව රහතන් වහන්සේට දන්වලා සුදුසු කාලයක් බලලා ගෙනහිල්ල බාර කළා. සරියුත් මහරහතන් වහන්සේ සුඛ කුමාරයාව පැවිදි කළා. පැවිදි නමත් ගිහි නමම තමයි. ගිහි කාලේ සුඛ කුමාර, පැවිදි වුණාට පස්සේ සුඛ සාමණේර. මව්පියෝ දවස් 7ක්ම ශරීයත් මහරහතන් වහන්සේගේ කුටියට නතර වෙලා දම් පූජා කළා. 7 දවසෙන් පස්සේ මව්පියෝ නැවත තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත් වුණා. 8 වෙනි දවසේ එහෙම දම් පූජා කරන්න කවුරුත් නැහැ. ඒ නිසා පිණ්ඩ පාතේ වඩින්න වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මේ සුඛ සාමණේරයන් වහන්සේට කතා කරලා කියනවා සාමණේරේ අද පිඬු සිඟා වඩින්න ඕනේ. පාත්‍රා සිවුරු සූදානම් කරගන්න කියලා. දැන් මේ සියල්ලම සූදානම් කරගෙන පිණ්ඩපාතේ වඩින්න සුදුසු වෙලාව එළඹුණාම ශරීයත් මහරහතන් වහන්සේගේ පාත්‍රෙත් අරගෙන පොඩි හාමුදුරුවෝ මහරහතන් වහන්සේ පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩිනවා. ටික දුරක් යනකොට වේල්ලක් දැක්කා. කුඹුරට වතුර ගෙනියන වේල්ල. දැන් මේ පොඩි ළමයෙක්නේ. අවුරුදු 7යි වයස. එවන් වයසේ දරුවෙක් සමහර වෙලාවට අහන ප්‍රශ්න මව්පියෝ හැටියට මේ අය හොඳට දන්නවා. ඉතින් අර වේල්ල දැක්කහම පොඩි හාමුදුරුවෝ මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඕකට කියන්නේ වේල්ල කියලා. ස්වාමීනි මේ වේල්ල කොහේ ඉඳලා දෙන්නේ? වැවේ ඉඳලා. කොහාටද යන්නේ? කුඹුරට. ස්වාමීනි මේ වේල්ලේ යන වතුරට හිතක් තියෙනවද කියලා ඇහුවා. නෑ සාමණේරේ. වතුරට හිතක් නෑ. හැබැයි හිතක් නැති වුණාට වතුර මේ කුඹුරේ හැම ලියද්දකටම යනවා. එතකොට දැන් කවුද මේ වතුර කුඹුරට අරන් යන්නේ? ගොවියා. ගොවියා තමයි වතුර ටික වැවේ ඉඳලා කුඹුරට අරන් යන්නේ. වැවේ ඉඳලා කුඹුරට වතුර ගෙනියනකොට පින්නතනේ බාධක හම්බ වෙනවනේ. කඳු හම්බ වෙනවා. පල්ලම් හම්බ වෙනවා. ගල් හම්බ වෙනවා. මේ නොයෙක් බාධා වලින් මග ඇරවගෙන වතුර පාර කුඹුර දක්වාම අරන් යනවා. ඒ වතුර කීකරු කරගෙන තියෙනවා කුඹුරට ගෙනියන්න. එහෙම නැත්නම් වතුර හැම වෙලාවෙම පිටට යනවා. වේල් හදලා කීකරු කරගෙන කුඹුරට අරන් යනවා. Tamanට ඕන තැනට ගෙනියනවා.
ඉතින් ඕක සාමණේරයන් වහන්සේට පැහැදිලි කරලා දුන්නනේ. ඕක හොඳට හිතේ තියාගත්තා. තව ටිකක් දුර යනවා. තව ටිකක් දුර යනකොට කම්මලක් දැක්කා. ස්වාමීනි මේක මොකක්ද? සාමණේරෝකට කියන්නේ කම්මල. ස්වාමීනි එතන මොනවද කරන්නේ? යකඩ ගෙනල්ලා, යකඩ තලලා, යකඩ ඇද කරලා, යකඩ රත් කරලා, යකඩින් නොයේක් වැඩ කරනවා උතන. ඒ යකඩ වැඩ කරන තැනට කියනවා කම්මල කියලා. යකඩින් ඇඳන් හදලා, යකඩින් පුටු හදලා, මේ යකඩ වලින් ගේට්ටු හදලා, යකඩ වලින් නොයේක් වැඩ කරලා තියෙනවා. තව ටිකක් දුර ගියා. තව ටිකක් දුර යනකොට වඩු මඩුවක් හම්බුණා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේරෝකට කියන්නේ වඩු මඩුව කියලා. ස්වාමීනි එතන මොකද කරන්නේ? ඔය ඇඳන් පුටු මේස අල්මාරි ඔතන තමයි හදන්නේ. එතකොට සමහර පුටු කකුල් හැඩයි. සමහර පුටු කකුල් නිකන් අර බීරලු වගේ. සමහර ඒ වගේ ලියවැල්. දැන් එහෙම ලී තියෙනවද? එහෙම ලී නෑ. කැලේට ගිහිල්ලා ගස් කපලා ඒ ගස් වේලෙන්න දාලා ඒ ගස් කඳන් ඉරලා ලෑලි අරගෙන මේ ලී වලින් තමයි මේ ඇඳන් පුටු හදන්නේ. වඩු බාසුන් නැහැ. තමන් කැමති විදිහට ඇඳන් පුටු හදලා තියෙනවා. මේ ලීය තමන්ට ඕන විදිහට කීකරු කරලා තියෙනවා. ඇද කරන්න ඕන තැන ඇද කරලා තියෙනවා. ඊළඟට රවුමක් හදන්න ඕන තැන රවුමක් හදලා තියෙනවා. ලියවැලක් හදන්න ඕන තැන ලියවැලක් කොටලා තියෙනවා. මලක් කොටන්න ඕන තැන මලක් කොටලා තියෙනවා. පාදයේ ඇඟිලි හදන්න ඕනේ නම් කකුල් වල ඇඳන් වල පාදවල සිංහ කකුල් ඒ ආදි වශයෙන් හදලා තියෙනවා. නමුත් ඒ වාගේ දේවල් ගස් වල නැහැනේ. ගස් කපලා ගස් ඉරලා ඒ කඳන් Tamanට ඕනේ ආකාරයට හැඩ කරලා ඇද කරලා වඩු බාසුන් නැහැ. ලස්සන නිර්මාණ කරලා තියෙනවා. දැන් ඒතකොට පොඩි හාමුදුරුවෝ කරුණු කීයක් ළඟ ප්‍රශ්න ඇහුවද? 3යි. මුලින්ම හම්බුනේ වේල්ල. වේල්ලේ ගමන් කරන්නේ ජලය. ජලයට හිතක් තියෙනවද? ජලයට හිතක් නැහැ. නමුත් හිත්පිට නැති ජලය ගොවියෝ විසින් කීකරු කරගෙන කුඹුර දක්වා අරන් ගිහිල්ලා කුඹුරු පස්සගෙන සතුටු වෙනවා. හිත්පිට නැති බොහොම තේජවන්ත යකඩ කම්මලට ගෙනල්ලා රත් කරලා ඇද කරලා නමලා හැඩ කරලා ලස්සන උපකරණ හදලා ලස්සන භාණ්ඩ හදලා. එතකොට යකඩවලට හිතක් තිබුණද? මෙහෙම ඇද වෙන්න ඕනේ, මෙතනින් නැමෙන්න ඕනේ, එහෙම හිතක් යකඩවලට දිනවද? එහෙම එකක් නැහැ. යකඩ වැඩ කරන කෙනා තමන්ගේ හිතට අනුව නිර්මාණය කරලා තියෙනවා යකඩේ කීකරු කරගෙන. එතකොට එහෙනම් වඩු මඩුවේ හදාපු උපකරණ වලට මේ ලී වලට හිතක් තිබුණද? ලී වලටත් හිතක් නැහැ. හිත පිට නැති ලීය Tamanට ඕන හැටියට කීකරු කරගෙන ගෘහ භාණ්ඩ හදලා තියෙනවා. දැන් පොඩි හාමුදුරුවෝ කාරණා තුනම හොඳට මතක තියාගෙන ඉන්නේ. හිත පිට නැති ජලය Tamanට ඕන විදිහට කීකරු කරන්න පුළුවන් නම්, හිත පිට නැති යකඩ Taman කැමති විදිහට කීකරු කරන්න පුළුවන් නම්, හිත පිට නැති දැව Tamanට ඕන හැටියට කීකරු කරගන්න පුළුවන් නම්, පොඩි හාමුදුරන්ගේ ප්‍රශ්නේ තමයි හිතක් තියෙන මට ඇයි මගේ හිත කීකරු කරන්න බැරි කියලා. අත්තානං දමයන්ති සුබ්බතා සඳහන් කළා ඥානවන්තයා තමන්ගේ ආත්මය මනාව දමනය කරනවා.
සුක සාමණේරයන් වහන්සේ මේ කාරණාව තේරුම් අරගෙන සරියුත් මහරහතන් වහන්සේට කතා කළා. ස්වාමීනි, මම අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. ඇයි සාමණේරය? ශ්‍රමණ ධර්මයේ පුරන්න මට ආපහු කුටියට යන්න ඕනේ. ස්වාමින් වහන්සේගේ පාත්‍රා සිවුරු ස්වාමින් වහන්සේට දුන්නා. දැන් පොඩි හාමුදුරුවෝ කුටියට යන්න ලෑස්තියි. සරියුත් මහරහතන් වහන්සේ කුටියේ යතුරු දුන්නා. සාමණේර දොර ඇරගෙන ඇතුළට වෙලා ශ්‍රමණ ධර්මයේ පුරන්න. ඇයි අවුරුදු 7ක පොඩි ළමෙක් ඉන්නේ කැලෑවේ. සත්තු සර්පයෝ එන්න පුළුවන්. තීර්ථකයෝ ඇවිල්ලා කරදර කරන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ ඇතුළට ගිහිල්ලා දොර වහගත්තාම. යතුරු දුන්නා. යතුරු දුන්නා සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වෙන්න යනකොට පොඩි හාමුදුරුවෝ කතා කළා. ස්වාමීනි, මට දවල්ට දානි ටිකක් ගේනවද කියලා ඇහුවා. ගේන්නම් සාමණේරේ. ඒ වෙලාවේ කියනවා, ස්වාමීනි, මට වෑංජන 100ක් එක දාන වේලක් ඕනේ කියලා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා, සාමණේරේ මට අද එහෙම ලැබෙයිද දන්නේ නැහැ. ලැබුණොත් ගේන්නම් කියලා. සාමණේරයන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි ලැබෙනවා. ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනටවත් ලැබෙනවා කියලා කිව්වා. කාරණාව බරපතලයි. 7 අවුරුදු වයසේ කෙනෙක් මේ කාටද කියන්නේ? මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලාගේ කෙරවල කියලා සඳහන් කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ. ඇයි එහෙම සඳහන් කළේ? එදා මෙදාතුර භික්ෂු සංඝයා අතර සාරිපුත්තයන් වහන්සේ වගේ ඥානවන්තෙක්, සීලවන්තෙක් අය බිහි වෙන්නේ නැහැ. ඒකයි ශාසනයේ කෙරවල කියලා කිව්වේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂිණ ශ්‍රාවකයා. අපේ ශාසනයේ ධර්මසේනාධිපති. එවන් මහා උත්තමයන් වහන්සේ නමකට මේ වාගේ වචනයක් කියන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් වෙයිද? ඔබ වහන්සේගේ පිනට ලැබුණ නැත්තම් මගේ පිනට ලැබෙනවා කියලා. හොඳයි සාමණේර. මම ගේන්න. ඔබ යන්න. පොඩි හාමුදුරුවෝ ආපහු හැරිලා කුටියට ගිහිල්ලා කුටියේ දොර ඇරලා තමන්ගේ දෙපට සිවුර නමලා බිම එලලා භාවනා කරන්න වාඩි වුණා. පින්නතුනි මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනය රත් වුණා. උන්වහන්සේ බැලුවා මට දැනෙන්න තරම් කවුද ගුණ පුරන්න හදන්නේ කියලා. සුළුපටු නෑ කාරණාව. 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරුවෝ ගුණ පුරන්න ලෑස්ති වෙනවා. කොහොම වෙන්න ඇද්ද? පාණ්ඩු කම්බල ශෛලාසනය උණු වෙනවා එකේ. රත් වෙනවා. එනම් පොඩි හාමුදුරන්ගේ වීරිය අධිෂ්ඨානය කොහොමද? අපිටත් පුළුවන් වෙයිද සක්‍ර දෙවියන්ට දැනෙන්න ගුණ පුරන්න? මේ වාගේ තැන්වලදී එහෙම ප්‍රශ්න අහන්න ඕනේ. කාගෙන්ද අහන්න ඕනේ? තමන් තනියම තමන්ගේ හිතින් අහන්න ඕනේ. ඔබටත් පුළුවන්ද සක් දෙවිඳුට දැනෙන විදියට සිල් රකින්න කියලා? බෑ කියලා උත්තරේ ලැබෙනකොට තමයි එදා නිවන් දැකපු උත්තමයෝ අපි අතර වෙනස කොච්චරද කියලා තේරෙන්නේ. ඕක වැටහුණ ගමන් පින්නතුනි තේරෙනවා ඇයි අද රහත් වෙන්නේ නැත්තේ කියලා. දැන් හුඟක් අය කියන කතාවනේ එදා රහත් වුණාට අද රහත් වෙන්න බෑ කියලා. මොකද බැරි? එදා දේශනා කරපු ධර්මයේම තමයි අදත් තියෙන්නේ. වැරදිලා නැහැ. එහෙනම් ඒ බණ අහලා එදා රහත් වෙන්න පුළුවන් නම් ඒ බණ අහලා මෙදා රහත් වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ නැත්තේ?
අපි ගාව තියෙන අඩුපාඩුව හින්දා. සක්‍ර දේවේන්ද්‍රයෝ කතා කළා සතරවරන් දෙවියන්ට. කතා කරලා කියනවා සුක සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ඇතුලේ ගුණ පුරන්න ලෑස්ති වෙනවා. ඒ කුටිය වටේට කුරුල්ල කොබෙයියෝ පිරීලා ඉන්නවා. ඒ කුරුල්ල කොබෙයියෝ ලේන්නු රෑහියෝ එක දිගට කෑ ගහන්න ගත්තොත් පුළුවන් වෙයිද භාවනා කරන්න? ඒකට නම් ඉඩ නෑ. ගිහිල්ලා ඒ ඔක්කොම පන්නන්න කිව්වා. පන්නලා ගහක කොළයක් බිම වැටෙන හඬක්වත් ඇහෙන්න දෙන්න එපා කිව්වා. කාටද මේ කියන්නේ? සතරවරන් දෙවියන්ට. කාගේ ආරක්ෂාවද හදන්න කියන්නේ? අවුරුදු 7ක පොඩි හාමුදුරන්ගේ ආරක්ෂාව. කවුද සතරවරන් දෙවියෝ කියලා කියන්නේ? චාතුම් මහරජිකේ අධිපති දෙවිවරු 4 දෙනා. රජවරු 4 දෙනෙක් ඉන්න නිසානේ චාතුම් මහරජික කියලා කියන්නේ. 4 දෙනෙක් රජකම් කරන තැන. මේ 4 දෙනා සුළුපටු අයද? කොයි තරම් ප්‍රබල රජවරු 4 දෙනෙක් වෙන්නේ නැද්ද? එක රජෙක් යටතේ ඉන්න පිරිස සඳහන් කරනවා පින්නතිනේ කෝටි ලක්ෂ 4ක් කියලා. එක්කෙනෙක් යටතේ. ලක්ෂ කෝටියක් කියලා. එක රජෙක් යටතේ කෝටි ලක්ෂයක් පිරිස ඉන්නවා. 4 දෙනාම යටතේ කෝටි ලක්ෂ 4ක් ඉන්නවා. ඉතින් කෝටි ලක්ෂයක අධිපතිත්වයේ දරන එක්කෙනෙක්. එතකොට 4 දෙනා කෝටි ලක්ෂ 4ක් මෙහෙවන ප්‍රධානියෝ. ඒ ප්‍රධානියෝ 4 දෙනාට යන්න කියනවා 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරුවන්ගේ දාස බවට. රැකවරණයට. එතකොට එවන් දෙවියෝයි සම්මා සම්බුද්ධ ශාසනයේ නිර්මල ශ්‍රාවකයයි අතර තියෙන පරතරය අපිට පේනව නේද? නිර්මල ශාසනය කොයිතරම් උතුම්ද? ඒ ශාසනය තුල හික්මෙන අය මොනතරම් ශ්‍රේෂ්ඨද? සතරවරන් දෙවියෝ ඇවිල්ලා සියලුම කුරුල්ලෝ කොබෙයියෝ ලේයින්නු රැහියෝ පන්නලා කිසිම හඬක් නොඇහෙන්න පරිසරය නිශ්ශබ්ද කරනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හිරු දෙවියන්ට කතා කළා. පඬිත සාමණේරයෝ දානේ වළඳන්නේ නැතුවම ගුණ පුරනවා. සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ ලබාගෙන කුටියට ඇවිල්ලා පිළිගන්වලා වළඳන්න ගන්නකොට වෙලා ගියොත් උන්වහන්සේගේ සිල්පදේ හානි වෙනවා. ආන්ගේ නිසා සුක සාමණේරයන් වහන්සේ දන් වළඳලා ඉවර වෙනකන් හිරු මඩල නවත්තන්න කියලා කියනවා. එතනින් එහාට සූර්යා කෙස් ගහක තරම් පමණක්වත් යන්නේ නැහැ. එතනම තමයි. චන්ද්‍රදිව්‍ය පුත්‍රයාටත් කතා කරලා කියනවා හඳ මඩලත් ඉන්න තැනම නවත්තන්න කියලා. පින්නතුනි තව විදිහට කිව්වොත් දහවල දිගු කාලයක් පවත්වනවා. පින්නතුනි හිරු දෙවියන්ටත් සඳු දෙවියන්ටත් එහෙම මතක් කරලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් කුටිය දොරකඩ ඇවිල්ලා නතර වුණා. මේ එන්නේ මොකටද? පොඩි හාමුදුරුවන්ගේ ආරක්ෂාවට. එතකොට දැන් හිතන්නකෝ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම සිල්වත්ව ගුණවත්ව වැඩ කරන්න පටන් ගත්තොත් නිරන්තරයෙන් දෙවියන්ගේ රැකවරණය අපිට නැද්ද? ආර්යයන් වහන්සේලාගේ ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා. ඒ එදා විතරද? අදත් ලැබෙනවා. නමුත් අද හුඟක් දෙනා හිතන්නේ දෙවියෝ ඉන්නවනම් කොයි අපිට පිහිට කියලා. ඒ කියන්නේ දෙවිවරු නැහැ කියන එකද? දෙවිවරු ඉන්නවා. එහෙනම් කෝ පිහිට? පින්නතනි අපිට මොකක් හරි දුකක් දැනෙන්න ගත්තහම කරදරයක් වුණාම අපේ කටින් පිට වෙනවා
දෙවියන්ටවත් පේන්නේ නැද්ද මේ දුක කියලා? අපි එහෙම කියනව නේද සාමාන්‍යයෙන්? පේන්නේ නැද්ද ඇත්තටම දෙවියන්ට? පේනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දෙවියන්ට පෙනුනේ අපේ දුක විතරක් නෙමෙයි. දුකක් නැතුව ඉන්න කාලේ අපි කරපු වැඩ ඒවා ඔක්කොමත් දෙවියෝ දකිනවා. අපි කරන හොඳක් දකිනවා. අපි කරන නරකක් දකිනවා. ඉතින් නරක කරපු අයට කරදර වුණා කියලා උදව් කරන්න උන්වහන්සේලා එන්නේ නැහැ. නැත්තම් කරදරේ වැටිලා බව දන්නවා. නමුත් පව්කාරයන්ට සලකන්නේ නැහැ. ඒකයි මේ කතාවේ කියන්නේ. වෙනතුනි සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ඒක දායක ගෙදරකින් අර කිව්වා වගේම වෑංජන 100ක් එක දානි ලැබුණා. සුවඳ ඇල්හාල් බතුත් එක්ක. සරියුත් මහරහතන් වහන්සේ දානි පාත්‍රෙත් අරගෙන පිටත් වෙලා එනවා. ඒ වෙලාවේ දායකයෝ අහනවා ඇයි ස්වාමීනි මෙහාට වෙලා වළඳන්න. ගෙනියන්නත් ඕනේ නම් අපි දෙනවා කියලා. උන්වහන්සේ දානි වැළඳුවා. දායකයෝ නැවත දානි පාත්‍රයක් බෙදලා පිළිගන්නවා. ඒ දානි පාත්‍රෙත් අරගෙන ඉක්මනට වඩිනවා. වෙලා ගියොත් පොඩි හාමුදුරන්ට දානි වළඳන්න කල් නැතු වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ දන්නේ නැහනේ හිරු මඩල නවත්තලා කියලා. ඒක ගැන හිතුවේ නෑනේ. අපේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා සුඛ සාමණේරයෝ සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ඇතුලේ ගුණ පුරනවා. අදම සසර ඉවර කරනවද කියලා. ඒ කියන්නේ අදම රහත් වෙනවද කියලා බලන්න. රහත් වෙනවා. හැබැයි රහත් වෙන්න කලින් සරියුත් මහරහතන් වහන්සේ දානය අරගෙන ඇවිල්ලා කතා කරනවා. එතකොට නැගිටින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා නෑ. සුඛ සාමණේරයෝ අද දන් වළඳන්නේ රහත් වෙලාමයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ දොර ගාව තමන් වහන්සේගේ මහා පාංශුකූලේ බිම පනවලා ඒ ආසනයේ උඩ වැඩ ඉන්නවා. දැන් කී දෙනෙක් ආවද රැකවරණයට? 4 වරන් දෙවියෝ ආවා. සක්‍ර දේවේන්ද්‍රයෝ ආවා. බුදුරජාණන් වහන්සේ වැඩියා. හිරු දෙවියෝ, සඳු දෙවියෝ අනුග්‍රහ දක්වනවා. කී දෙනෙක් ගුණ පුරන්නන්ට අනුග්‍රහ කරනවද? දායකයොත් අනුග්‍රහ කළා. ඒ ව්‍යංජන 100ක කෑම වේලක් ඕනේ කිව්වනේ. ඒකත් හම්බුණා. සරියුත් මහරහතන් වහන්සේ ඈතින් වඩිනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ කුටියේ දොරකඩ ඉඳලා සරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් ඇහුවා. දැන් ඇතුලේ ඉන්න පොඩි හාමුදුරන්ට ඒක ඇහෙනවා. සරියුත් මහරහතන් වහන්සේ උත්තර 4ක් දුන්නා. ඒකත් පොඩි හාමුදුරන්ට ඇහෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සාරිපුත්තයන් වහන්සේගේ පැන නැගීමත් පැන විමසීමත් අහගෙන හිටපු සුඛ සාමණේරයන් වහන්සේ සව් කෙලස් නැසල රහත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එතනින් ඉවත් වෙලා වැඩියා. සාරිපුත්තයන් වහන්සේ කුටියට ඇතුල් වෙලා සාමණේරයන් වහන්සේට කියනවා දන් වළඳන්න. ස්වාමීනි වැළඳුවාද කියලා. ඔව් මං වැළඳුවා. සුඛ සාමණේරයන් වහන්සේ දාන වළඳලා ඉවර වුණාම හිරු මඩල හිටි ගමන් යා යුතු තැනට ගියා. සඳ මඩලත් යා යුතු තැනට ගියා. සක්‍ර දේවේන්ද්‍රයෝ යන්න ගියා. 4 වරන් දෙවියොත් යන්න ගියා. සාමණේරයන් වහන්සේගේ කාර්යයත් මුදුන්පත් වුණා. පින්නතුනි මේ සාමණේරයන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට ව්‍යංජන 100ක් එක දානයක් ගේන්න කිව්වා. කෑම වේලක් අද ඕන කියලා කිව්වා. මට ලැබෙයිද කියලා අහනකොට ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම්
මගේ පිනට හරි ලැබෙනවා කියලා කිව්වා. මොකක්ද මේ මගේ පින? මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමී පුරලා ලබාගත්ත යම් ගුණ කදම්බයක් තියනවාද? යම් කුසල සම්භාරයක් තියනවාද? ඊට වඩා සුඛ සාමණේරියෝ සසර පින් කරලද? නෑමයි. එහෙනම් මොකද්ද උන්වහන්සේ අභිභවනය කරන මගේ පින මෙතන තියෙන? ව්‍යංජන 100ක් සහිත දානයක් ලබන්න. අතීත කතාවක් භාග්‍යතුන් වහන්සේ ගැන හැර දක්වනවා. බොහොම රසවත් දීර්ඝ කතාවක්. නමුත් අපි කාරණාව විතරක් මතක් කරමු. දර කඩලා විකුණලා ජීවත් වෙන අහිංසකෙක් වෙලා හිටපු කාලේ දර ටිකත් පටවගෙන නගරයට ගිහිල්ලා නතර වෙන ගෙදරක් තියෙනවා. ඒ නගරේ ඉන්නවා ගන්ධක කියලා සිටුවරයෙක්. ගන්ධක සිටුවරයා මාසෙකට සැරයක් කහවණු ලක්ෂයක් වටින කෑම වේලක් අනුභව කරනවා. හරියට මේ දත් කෑම කන දවසේ මෙයත් ගියා ඒක බලන්න අඬබෙර ගහලා කෑම කන්නේ. ව්‍යංජන 100ක් එක්ක මිනිස්සු දාස් ගණන් එකතු වෙලා කෑම කන දිහා බලන් ඉන්නවා. පින්නතුනි එදා මේ දරවෙලෙන්දත් ගියා කෑම කනවා බලන්න. ගිහිල්ලා මේක දැකලා බොහොම සුවඳයි දැන් ව්‍යංජනවල. ඉවසන්නම බැරුව තමන් දර අරන් ගිහිල්ලා නතර වෙන්න ගෙදර එක්කෙනාට කිව්වා අනේ මටත් බත් කටක් ඉල්ලලා දෙන්න කියලා. සිටුවරයා කිව්වා බෑ කියලා. එක්කෙනෙකුට දුන්නොත් ඔක්කොටම දෙන්න වෙනවා. ඔක්කොටම දුන්නොත් මම මොනවද කන්නේ? දෙන්න බෑ කිව්වා. මේ මිනිහයා කිව්වා දුන්නේ නැත්තම් මම මැරෙනවා කියලා. කරන්න දෙයක් නැහැ කිව්වා. මැරුණත් කරන්න දෙයක් නැහැ. කෑම වේලක් ඕනෙම නම් මගේ ගෙදර එක දිගට පඩි නැතුව බැල මෙහෙවරකම් කරන්න ඕනේ. අවුරුදු කීපයක්ම බැල මෙහෙවරකම් කරන්න කිව්වා. හා කිව්වා. පඩිත් නැතුව අවුරුදු ගාණක් බත් වේලක් වෙනුවෙන් කවුරුවත් බැල මෙහෙවරකම් කරයිද? නමුත් මේ පුජ්‍යලයා හා කීවනේ. එදා අර කෑම වේලට තිබිච්ච ලෝභකම දැන් වසර ගාන ඉවර වෙලා පොරොන්දුව ඉවරයි. වැඩ කරන කාලේ රාජපුරුෂයෝ සිටුතුමාට සඳහන් කළා දැන් මොකද මේ බත් වේලක් නිසා මෙච්චර කාලයක් බැල මෙහෙවරකම් කරන්න ඉදිරිපත් වුණ නිසා මිනිස්සු නමක් තිබ්බා බත් බැලය කියලා. බත් බැලයා නිසි කාලේ සම්පූර්ණ කරලා ඉවරයි ස්වාමීනි සලකන්න ඕනේ නේද කිව්වා. සිටුතුමා සඳහන් කළා මම නාන තැන නාන්න කියන්නේ. මම අඳිනවා වගේ අලුත් ඇඳුම් අඳින්න. මම පළඳිනවා වගේ ආභරණ පළඳින්න. මං වළඳනවා වගේම පිඟානක මං වළඳන තැනම ව්‍යංජන 100ක් සහිත දාණය ඔහුට දෙන්න කියලා. පින්නතුනි අවුරුදු 3ක් විතර බැල මෙහෙවරකම් කිරුවා මේ කෑම වේලේ හින්දා. මේ සා දීර්ඝ කාලයක් දුක් විඳලා දැන් ඒකේ අග්‍රඵලයේ ලබලා නේද ඉන්නේ. කෑම කන්න ඕන්න මෙන්න ලෑස්ති වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාත වෙලියා. මෙතරම් වසර ගාණක් දුක් විඳලා හම්බ කරගත්ත කෑම වේල දෙන්න පුළුවන්ද දැන්? සාමාන්‍ය කෙනෙකුට බැරුව යනවා තරහක් එනවා හිතේ. නමුත් පාත්‍රයේ හිස් බව දැනගෙන තමන්ගේ බත් පිඟානම ගෙනහිල්ලා එක බත් සරලුවක්වත් පිඟාන ඉතුරු කරගන්න නැතුව ඔක්කොම පූජා කළා. එතකොට මේ 3 අවුරුද්දක් විතර දුක් විඳලා තියෙන්නේ දානයක් දෙන්නද? නෑ අවස්ථාව ආපු ගමන් දෙන එකයි මේ කරන්නේ. කෑම වේල නිසායි දුක් විඳින්නේ. භාගයක් බෙදනකොට ඇති කීවා. සදාහන් කළා ස්වාමීනි මෙලවින් සංග්‍රහය පාමයි. පෙර දන් දීලා නැති හින්දා එක බත් වේලක් වෙනුවෙන් මෙච්චර කල් රෑ දවල් දෙකේම නිදි මැරුවා කීවා. මෙලවින් සංග්‍රහය පා
මට පරලොවින්ම සංග්‍රහ කරනසේක්වා. එහෙම ඉල්ලීම කරලා දාන ටික පූජා කළා. දහස් ගණන් මිනිස්සු බලාගෙන බත් බැලෑවත් කන දවසේ සියලු දෙනාම සාදුකාර පැවැත්තුවා. ඒක නාදයයි සාදුකාරයේ. එක දිගට සාදු හඬ. සිටුතුමා කලබල වෙලා ඇහුවා මොකද්ද ඒ සද්දේ? ස්වාමීනි බත් බැලයාද කෑම කන දවසේ. සිටුතුමා කල්පනා කළා බැලයට වෑංජන 100ක් එක කෑම කන්න බෑවෙන්දේ මිනිස්සු hina වෙන්නේ. සඳහන් කළා නෑ ස්වාමීනි. මෙච්චර කාලයක් රෑදවල් දෙකේම දුක් විඳලා හම්බ කරගත්ත කෑම වේල පසේ බුදු කෙනෙකුට පූජා කළා. ඒකයි මිනිස්සු සාදු කියන්නේ. සිටුතුමාටත් පුදුම සතුටක්. ඔහු කරගත්ත පින මටත් දෙන්න කියලා ඉල්ලගත්තා. රජ්ජුරුවන්ටත් ආරංචි වුණා. රජ්ජුරුවත් කහවණු 1000ක් දීලා සංග්‍රහ කළා. අන්තිමට මාලිගාවක් හදලා දුන්නා. දැන් බත් බැලය කවුද? බත්ත පටික සිටානු. අර දුන්න දාණය මේ ජීවිතේම විපාක දෙනවා. එදා වෑංජන 100ක් එක්කනේ කෑම වේල දුන්නේ. අන්න ඒකයි කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුන් නැතත් මගේ පිනට ලැබෙනවා. වෑංජන 100ක් එක්ක දන් දීලා තියෙන බව වැටහෙන නුවණක් තියෙන්න ඇති එතකොට. එන පිනතුනි කාරණා අතීත වත්මන් කතා භාගිතුන් වහන්සේ මේ විදිහට අපූර්වට සංසන්දනය කරලා ගලපලා කරුණු දේශනා කළා. උදකං හිනයන්ති නෙත්තිකා. හිත් පිට නැති ජලය ගොවිය කුඹරට ගෙනියනවා. හිත් පිට නැති යකඩ කම්මල් කරුව නමල බඩු හදනවා. හිත් පිට නැති ලී Tamanට ඕන හැටියට කීකරු කරලා උපකරණ හදලා සතුටු වෙනවා. හිතක් තියෙන මම මගේ හිත කීකරු කරගන්න නැත්තම් කවුරු මගේ හිත කීකරු කරන්නද? එනම් මම මගේ හිත ඉස්සරලා කීකරු කරන්න ඕනේ කියලා හිතලා තමයි කුටියට වඩින්නේ. ආන්ගේ වැඩියහම සමහර වෙලාවට එදා රහත් වෙන්න බැරි වෙන්න තිබ්බා. ඉතින් භාග්‍යතුන් වහන්සේ උදව් කළේ නැත්තම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සතර වරන් දෙවිවරු උදව් කළේ නැත්තම් සමහරලාට භාවනාවට බාධා එන්න බැරි වෙයිද? පුළුවන්. ආන් එහෙනම් කල්යාණ මිත්‍ර පිරිසක් හිටපු නිසා තමයි සුඛ සාමණේරයන් වහන්සේට මේ ජීවිතයෙන්ම සසරින් මිදෙන්න පුළුවන් වෙන්නේ. කල්යාණ මිත්‍රයෝ හිටියා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවක් ලැබුණා. අපිත් පින්කම් කරලා ප්‍රාර්ථනා කළ යුතුම කරුණු දෙකක්. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා. දැන් බාන්නක විශේෂ අනුකම්පාවනේ හම්බුනේ. ගුණ පුරාණ්ඩ ගිහිල්ලා වාඩි වුණා. සක්‍ර දෙවියන්ගේ අනුකම්පාව හම්බුණා. ඒ නිසා සතරවරන් දෙවියොත් වැඩියා. හිරු දෙවියෝ සඳු දෙවියෝ දන් වළඳනකම් නතර වුණා. දායකයන්ගේ අනුග්‍රහය භාග්‍යතුන් වහන්සේගේ අනුග්‍රහයත් ලැබුණා. කල්යාණ මිත්‍රයන්ගේ උපකාරණේ. නමුත් අපි ගුණ පුරන්න ගියහම අපේ සිල් බිඳින්න අය ඉන්නවා මිසක් අපේ සිල් ආරක්ෂා කරගන්න උපදෙස් දෙන අය හුඟ අඩුයි. අපිට කල්යාණ මිත්‍රයෝ මදි. කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා නැහැ හුඟක් දෙනාට. ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියලා. සුඛ සාමණේරයන් වහන්සේ තමන් වහන්සේගේ හිත තමන්ට අවශ්‍ය විදිහට කීකරු කරලා සංයෝජන ධර්ම බැහැර කරලා සව් කෙලෙස් නැසලා අති උතුම් අරහත්ත්වය ලැබුවා. පින්නතුනි අපේ හිත අපිට පුළුවන් වෙලාද කීකරු කරන්න කියලා අපි හිතන්න ඕනේ මෙතන. 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරු නමකට ඒක කරන්න පුළුවන් වුණා නම්
අපි අපේ හිත යන්තමින් පන්සිල් ටික රැකගන්න පුළුවන් වෙන මට්ටමටවත් කීකරු කරලා තියෙනවද කියලා හිතලා බැලුවොත් රහත් වෙන මට්ටමට නෙමෙයි සිල්පද 5 රැකගන්න මට්ටමට කීකරු කරලාද. එහෙනම් අපි තාම එහෙම කරලා නැහැ. තාමත් ලොකු කුඩා අකුසල් අපි අතින් සිද්ධ වෙනවා. නමුත් අපිට අකුසලයේ මග අරින්න හිත කීකරු කරන්න බැරිද? පුළුවන්. මොකද්ද අපි ගාව නැත්තේ? අපි ගාව නැත්තේ වෙනතේ උත්සාහය, උනන්දුව, දක්ෂ බව අපි ගාව නැහැ. අකුසලයෙන් ඈත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අකුසලයෙන් ඈත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. කුසලයේ ලං කරගන්නත් දක්ෂ වෙන්න ඕනේ. අකුසලයේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. කුසලයේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට අකුසලයේ බැහැර කරලා කුසලයට එක්ක ජීවත් වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අකුසල් බව දන්නවා, හොඳාකාරවම දන්නවා අකුසල් කියලා. නිරේ යන බව, සතර අපායේ යන බව හොඳටම දන්නවා. නමුත් දැනත් අපි වැරදි කරන්නේ නැද්ද? විපාකය දැන වැරදි කරනවා. මිනිස්සු දැන බොරු කියන්නේ නැද්ද? මිනිස්සු දැන සත්තු මරන්නේ නැද්ද? වැරදි කාම සේවනය කරන අය ආදීනව නොදැනද? හොරකම් කරන අය ආදීනව නොදැනද? රාරක්කු බොන මිනිස්සු ආදීනවේ දන්නේ නැද්ද? පන්සිල් වල මහසිල්පදේ කියලා දේශනා කළේ සුරාමේරේට. එතකොට මේ පන්සිල් ගැන සලකන්නේ නැති, තකන්නේ නැති හැම කෙනෙක්ම ආදීනව නොදන්න නිසා මේවා කරනව නෙමෙයි. දන්නවා. නමුත් දක්ෂභාවයක් නැහැ. අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ සමාදන් වෙන්න. ආන් ඒකයි කරණීය මත්ත සූත්‍රයේ සඳහන් කළේ සක්කෝ කියලා. සක්කෝ උජූච සූජූච. ඇයි මේ සක්කෝ කියලා කියන්නේ? දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න දක්ෂයෙක් වෙන්න ඕනේ කියන කාරණාවයි සඳහන් කළේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මනාව කරුණු පෙන්වුවා. සසර ගැන, සසර දුක ගැන, ජීවිතය ගැන, එහි අනිත්‍ය බව ගැන කොයි තරම් ලස්සනට මේ නිර්මල ධර්ම රත්නයෙන් ඒ කරුණු පැහැදිලි කරලා තියෙනවද? නමුත් පින්නතුනි, මේ සංසාරේ තාමත් මේ යන්නේ කවුරු කීකරු කරගන්න බැරි වෙච්ච හින්දාද? සතර අපාය ආදී දුගතියට නිමක් නැතුව ඇද වැටුනේ කාව කීකරු කරගන්න බැරි වෙච්ච නිසාද? හිත රැක ගන්න බැරි වෙච්ච නිසා. ආන් එහෙමනම් සාමණේරයන් වහන්සේ හරි ශ්‍රේෂ්ඨ විදිහට හිතුවා, හිත්පිට නැති ජලයත් කීකරු කරන්න පුළුවන් නම්, හිත්පිට නැති යකඩත් කීකරු කරන්න පුළුවන් නම්, හිත්පිට නැති දැව ආදියත් කීකරු කරන්න පුළුවන් නම්, හිත්පිට ඇති මට ඇයි මගේ හිත කීකරු කරන්න බැරි? අර ගොවියන්ට පුළුවන් ජලය කීකරු කරලා කුඹුරට අරන් යන්න, මට බැරිද මගේ හිත කීකරු කරලා සංසාරයෙන් එතරට යන්න? ආන් එහෙම හිතලා තමයි මේ වීරිය කරන්න පටන් ගත්තේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, අත්තානං දමයන්ති සුබ්බතා. තමන්ගේ සිත දමනය කර ගැනීම, හික්මවා ගැනීම ඥානවන්තයාට හරි පහසු වැඩක්. ආන් එවන් පුජ්‍යලයා මැරෙන්න කවදාවත් බය නැහැ. තමන්ගේ හිත තමන්ට ඕන විදිහටයි එදාට පාලනය කරන්නේ. නමුත් අපේ හිත අපිට ඕන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? අපේ හිත අපිට ඕන විදිහට ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි හිතට ඕන විදිහට වැඩ කරනවා. ඒකට මොකද්ද කියන්නේ? හිතට වහල් වෙලා කියලා. හිතට වහල් වෙලා. හිතට වහල් වෙච්ච හැමෝම නිරේ දුක් විඳිනවා. අකුසලයට එක්ක. නමුත් පින්නතුනි, ජීවිතේ කුසලයෙන් පෝෂණය කරපු අය, ජයද්දිස කියන ජාතක කතාවේ
අලීන සත්තු කියන කුමාරයා පෝරිසාදයා ළඟට ගියහම පෝරිසාදයා අහනවා "අයි බය නැද්ද?" අලීන සත්තු කුමාරයා කියනවා "මොකට බය වෙන්නද? මම මැරෙන්න බය නැහැ. මට මෙහෙත් එකයි, මට මෙලවත් එකයි, මට පරලොවත් එකයි." මොකද්ද කුමාරයාට මෙච්චර නිර්භය වෙන්න තියෙන හේතුව? හේතුව තමයි පින්නතුනි සඳහන් කරන මං ඉපදිච්ච දවසේ ඉඳලා වැරදි කියලා දෙයක් මං කරලා නැහැ. අකුසලයේ කියලා දෙයක් මං කරලා නැහැ. ඉතින් මට මැරෙනවා කියන එක මේ ජීවිතයෙන් සමුගන්නවා විතරයි. මම මීට වඩා හොඳ තැනක උපදිනවා. ඒ හින්දා මැරෙන්න බය නැහැ. අන්තිමට අලීන සත්තු කුමාරයා මරන්න පෝරිසාදයා බය වෙනවා. එහෙනම් අපිටත් අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැ. කවදා කොතන මැරුණත් කමක් නැද්ද? මේ කය හිත ඉවත් වෙලා ගියාට පස්සේ පාරේ වැටුනහම මොකද? ඇලේ වැටුනහම මොකද? මඩේ වැටුනහම මොකද? දැන් එතන ජීවියෙක් නැහැ. හිත යන්න ගිහිල්ලා. දැන් තියෙන්නේ මොහොතින් මොහොත කුණු වෙන මල කඳක්. එවනම් පින්නතනි අපි උත්සාහ කළ යුත්තේ මොකටද? මෙන්න මේ හිත අපිට ඕනේ හැටියට කීකරු කරලා මැරෙන දවසට මල කඳ මෙහිතියි. නමුත් කීකරු කරගත්ත හිතක් තියෙන නිසා ඔහු මැරිලා යන්නේ Taman කැමති තැනකට. අපිත් කැමති කැමති තැනකට යන්න. ඒ වුණාට යනවද? අපි එතෙන්ට යන්න වැඩ කරලා නැහැ. ආන් ඒක නිසා වහ ජීවිතයේ කුසලයෙන් පුරවන්න ඕනේ. අකුසලයෙන් ඈත් කරන්න ඕනේ. හිත හදන වැඩපිළිවෙල නිරන්තරයෙන් දියුණු කරගන්න ඕනේ. එහෙම කරගත්ත දවසට අපි මේ ලෝකේ බොහෝම ශ්‍රේෂ්ඨයි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බුදුදහම කියලා එයමයි. සබ්බ පාපස්සා කරන සියලු පව් නොකරන්න. පව් කලේ අකුසල් හින්දා. කුසලස්ස උපසම්පදා හැම කුසලයක්ම කරගන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒතං බුද්ධාන ශාසනං ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කියලා. එහෙමනම් පින්නතුනි මේ කාරණා ටික හිතට අරගෙන අපි අපේ හිත අපිට ඕන හැටියට ක්‍රියාත්මක කරන්න යම් පමණකින් හරි උත්සාහ කරමු. හිතට වහල් නොවි හිත අපට වසඟ කරමු. ඒ කාරණාව යෙදෙන්න මග කියන බුද්ධාන්තරය අපිට ආයේ කවදා ලැබෙයිද නැහැ. මේක අපට හම්බ වුණ අන්තිම අවස්ථාව කියලා හිතලා උත්සාහ කරමු වීරිය වඩන්න. එසේ වීරිය වඩලා අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ පිහිටලා සතර පායෙන් මිදිලා සංසාරයෙන් එතර යන්න සුගතියෙන් සුගතියට යන්න පාර හදාගන්න සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.